समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉදං khopana භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලභති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති. සද්ධාවන්ත පින්නතුනි, හැම දිනම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ පැල්මඩුල්ලේ අංක 3 නිවසේහි පදිංචි ජී.කේ.ටී. ගුණසේකර මහත්මයා සහ ඒ.ඩබ්ලිව්.පී. හේම කුමාරී මහත්මියත් දියණියත් විසින්. අද පින්කමෙහි ප්‍රධාන අරමුණ වෙන්නේ 2020 ජූනි මාස 24 වෙනි දිනට යෙදෙන 29 වැනි විවාහ සංවත්සරය නිමිති කොටගෙන ගුණසේකර මහත්මයාටත් හේම කුමාරී මහත්මියටත් ආශිර්වාද ලබා ගැනීම සහ ධර්මඥානයේ ධර්මාවබෝධය ලබා ගැනීම මූලික අරමුණු කොටගෙන ඒ වගේම දෙදෙනාගේම දෙපාර්ශ්වයේම මිය පරලෝකීය ආදරණීය මව්පියන්ට පුණ්‍යානුමෝදනා කරමින් දියණිය ඇතුළු සෑම දිනාට ආශිර්වාද කරමින් අද දවසේ මේ ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන දීර්ඝ කාලයක පටන් ගුණසේකර මහත්මත් හේම කුමාරී මහත්මියත් ධර්ම දේශනා සඳහා දායකත්වයෙන් දරමින් තමනුත් දහම් අසමින් තව බොහෝ දිනාට දහම් අසන්නට අවස්ථාව සලස්වා දෙමින් ධර්ම දානමය කුසලයේ සිදු කරගන්න අතරම මේ නිවන් මගෙහි තමන්ට අවශ්‍ය ධර්ම කාරණා දැන ඉගෙන ගන්නට ප්‍රගුණ කරන්නට ඒ අවස්ථාවක් කරගන්න. ඒ අනුව අද දවසේ ධර්ම දේශනාව සඳහා අපට ආරාධනා කළේ චතුරාර්ය සත්‍ය ඇසුරු කොටගෙන චතුරාර්ය සත්‍ය පදනම් කොටගෙන ධර්ම දේශනාවක් සිදු කරන හැටියට ඒ කාරණා හතරම ආර්ය සත්‍ය හතරම විග්‍රහ කරන්නට කාල වේලා ප්‍රමාණවත් නොවේ නම් එක් කාරණේ බැගින් දේශනා හතරකදී හෝ පැහැදිලි කර දෙන හැටියට ආරාධනා කරන්නට යෙදුණා. ඒ අනුව අද ධර්ම දේශනාවට අපි මාතෘකා කළේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී තථාගතයන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවෙහිදී උන්වහන්සේ චතුරාර්ය සත්‍ය දක්වන තැන එහි පළමු ආර්ය සත්‍ය වන දුක්ඛාර්ය සත්‍ය පැහැදිලි කරන දේශනා පාඩය. ඒ දේශනා පාඩේ මූලික කොටගෙන දුක්ඛාර්ය සත්‍ය කියලා කියන්නේ කුමක්ද කියන බව පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම දුක සහ දුක්ඛ ආර්ය සත්‍ය මේ දෙකෙහි යම්කිසි
වටහා ගත යුතු වෙනසක් පවතී. ඒ කුමක්ද වෙනස? දුක කියලා කියනකොට අපි හුඟක් දෙනාට දැනෙන්නේ, හැඟෙන්නේ, වැටහෙන්නේ යම්කිසි කායික මානසික පීඩාකාරී බවක්. එතකොට ගතට සිතට දැනෙන පීඩාව, වෙහෙසකර බව, කටුක බව තමයි අපි දුක්ඛය හැටියට හඳුනාගන්නේ. ඒ අනුව තමයි අපි දුක තීරණය කරන්නට පුරුදු වෙලා තියෙන්නේ. ඒක මිනිස්සු පමණක් නෙවෙයි, අන්‍ය සත්ව වර්ගයාත් ඒ විදිහට දුක හඳුනා ගන්නවා. හැබැයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියනකොට ආර්යයන් වහන්සේලා විසින් මේ දුක හඳුනා ගන්නා විදිහ. දැන් සාමාන්‍ය ලෝකයා විසින් දුක හඳුනා ගන්නා විදිහට අර අමාරුව, කැක්කුම, පීඩාව, අපහසුව, කරකශ බව කියන කාරණේ දුක හැටියට ගත්තහම ඊට ප්‍රතිවිරුද්ධව දැනෙන කායික මානසික ස්වභාවයන් සැප හැටියට ගණනය කරගන්න. ඒ නිසා සාමාන්‍ය ලෝකයාට සැප දුක කියලා වේදනාවේ ස්වરૂපය මත යම්කිසි අරමුණු දෙකක් හඳුනා ගන්නවා. ආර්යයන් වහන්සේලාගේ දුක්ඛ දර්ශනය අනුව යංකින්ච වේදිතං සබ්බන්තං දුක්ඛස්මින්ති වදාමි. තථාගතයන් වහන්සේ දේශනා කරනවා යමක් විඳිනවද? එතකොට දැන් අර සාමාන්‍ය ලෝකයා වේදනාවනේ දෙකට බෙදාගන්නේ දුක සැප කියලා. ආර්යයන් වහන්සේලා යංකින්ච වේදිතං සබ්බන්තං දුක්ඛස්මින්ති වදාමි. යමක් විඳිනවද ඒ සියල්ලම දුක හැටියට ආර්යයන් වහන්සේලා හඳුනා ගන්නවා. ඒතර සාමාන්‍ය ලෝකයා සැපයි කියන කාරණෙත් ආර්යයන් වහන්සේලා දුකක් හැටියටම හඳුනා ගන්නවා. සාමාන්‍ය ලෝකයා උපේක්ෂාව හැටියට මධ්‍යස්ථ කාරණයක් හැටියට හඳුනා ගන්න දේත් ආර්යයන් වහන්සේලා දුකක් හැටියට හඳුනා ගන්නවා. සාමාන්‍ය ලෝකයා දුක හැටියට, පීඩාව හැටියට, කටුක බව හැටියට හඳුනා ගන්නා දේත් ආර්යයන් වහන්සේලා දුක හැටියට හඳුනා ගන්නවා. ඒතර ආර්යයන් වහන්සේලාගේ දර්ශනය අනුව සබ්බේ සංඛාරා දුක්ඛ, සියලුම සංස්කාරයන් දුක්ඛ. හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා වූ සැප දුක, හොඳ නරක, යහපත අයහපත, කුසලයේ අකුසලයේ ආදී වශයෙන් මේ ලෝකේ යම්තාක් සම්මුති තියෙනවා නම්, යම්තාක් බෙදීම් තියෙනවා නම්, යම්තාක් පරමාර්ථ ධර්ම පවතිනවා නම් ලෝකයට අයත්ව හේතු ප්‍රත්‍යයෙන් හටගන්න, ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා සියලුම සම්මුති ධර්ම, පරමාර්ථ ධර්ම සියල්ලක්ම තමයි සංඛාර කියලා හඳුන්වන්නේ. ඒතකොට සබ්බේ සංඛාරා දුක්ඛ. අර සාමාන්‍ය ලෝකයා හඳුනා ගන්නා හැටියට පීඩාකාරී වේදනාව පමණක් නෙවෙයි, හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා සියල්ලම දුක්ඛ කියන ස්වરૂපයෙන් තමයි ආර්යයන් වහන්සේලා දකින්නේ. එතකොට මේ දෙකෙහි ඇති විශේෂත්වය තමයි දැන් සාමාන්‍ය ලෝකයා දුක හැටියට දුක්ඛ වේදනාව, කටුක බව, කරකශ බව හඳුනා ගන්නකොට ඔවුන් ඊට ප්‍රතිවිරුද්ධ සෞම්‍ය වූ, ප්‍රියමනාප වූ, ප්‍රසන්න වූ මෘදු මොලොක් හැඟීම් සහ කායික මානසික ඒබඳු හැඟීම් සුවය හැටියට, සැපේ හැටියට හඳුනා ගන්නට පුරුදු වෙනවා. එතකොට සාමාන්‍ය ලෝකයා දුක ප්‍රතික්ෂේප කරමින් සැපේහි ඇලෙන ස්වභාවයකින් තමයි කටයුතු කරන්නේ. ඒ නිසා ඇලීම් ගැටීම්, එහෙම නැත්නම් ලෝභ ද්වේෂ කියන මනෝභාවයන් දෙක අතරේ තමයි නිරන්තරයෙන් දෝලණය වෙන්නේ. ඒතකොට ප්‍රත්‍යජන සත්වයන්ගේ ස්වභාවය ඒකයි. ඒතකොට මනුෂ්‍ය විතරක් නෙමෙයි, තිරිසන් සත්තුත් එහෙමයි. අවශේෂ සත්වයොත් එහෙමයි. සැප දුක කියන මේ අන්ත දෙකෙහි තමයි පැටලෙන්නේ. ඒතකොට සැප කියලා ගන්නෙ Tamanට කායිකවත් මානසිකවත් ප්‍රියශීලීව දැනෙන හැඟීම. ඒ වගේම දුක හැටියට ගන්නෙ කටුක විදිහට, කරකශ විදිහට කායිකව මානසිකව දැනෙන හැඟීම තමයි දුක හැටියට හඳුනාගන්නේ. එතකොට එහෙම වෙනකොට දුක ප්‍රතික්ෂේප කරමින් සැපෙහි ඇලෙන ස්වභාවය. එහෙම දකින තැනැත්තා නිරන්තරයෙන් ද්වන්ද භාවයෙන් ලෝකයේහි එක් කොටසක් ප්‍රතික්ෂේප කරමින් අනෙක් කොටස වැළඳ ගන්නට වෑයම් කරනවා. ඒතර ප්‍රතික්ෂේප කිරීම තුලත් හැම විටම ගැටුමක් නිර්මාණය වෙනවා. ඒ ප්‍රතික්ෂේප කිරීම තුලත් උපාදානයක් නිර්මාණය වෙනවා. ඒ ප්‍රතික්ෂේප කිරීම නිසාමත් සංඛාර හට ගන්නවා, භවෙහි සැරිසරන්නට හේතු හදා ගන්නවා. ඒ කියන්නේ දැන් අපි දකිනවනේ දේවදත්ත වගේ චරිතයක් ගත්තහම බුදුහාමුදුරුවෝ පසුපස යන්නේ භවෙන් භවය ඇලීමෙන් බැඳීමෙන් නෙමෙයි.
ගැටීමත් එක්කලා, ද්වේෂයත් එක්කලා. එතකොට යමක ගැටෙනවා කියලා කියන්නේ දැඩිව උපාදාන කර ගැනීමක්, අල්ලා ගැනීම. ඒ වගේම ඇලෙනවා, බැඳෙනවා, තෘෂ්ණාවෙන් සරාගීව ග්‍රහණය කරනවා කියලා කියන්නේ, කැමති වෙනවා, ප්‍රිය වෙනවා කියලා කියන්නේ එතනත් දැඩිව උපාදාන කර ගැනීම. එතකොට දේවල් හොඳයි සැපයි කියලා ගන්නකොටත් ඒතනත්තා උපාදාන කරගන්නවා. උපාදාන පත්‍ය භව. උපාදානය නිසා යලි හට ගැනීම සිද්ධ වෙනවා. භවපත්‍ය ජාති, ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. දැන් අර භවය එහෙම නැත්නම් හට ගන්නා ස්වභාවය නිසා යම්කිසි જાතියක උපදිනවා. જાතියක උපන්න තැන් පටන් ජරා මරණ ශෝක පරිදේව ආදී වශයෙන් මේ දුක් රැසක හට ගැනීම සිද්ධ වෙනවා. එතකොට ඇත්තටම දුකයි කියලා යම් වේදනාවක් හඳුනාගත්තා වුණාට අවසානයේ සැපයි කියලා ඇලෙන තැනත් එක්කලා නැවත ඒ තෘෂ්ණාවෙන් උපාදාන කරගෙන, උපාදානෙන් භවය හටගෙන, භවය නිසා ජාතිය හටගෙන යලිත් දුක් රසක් නිර්මාණය වෙනවා. එතකොට ඒ සාමාන්‍ය ප්‍රතඥ සත්වයා දුක කියලා යම් කොටසක් ප්‍රතික්ෂේප කළාට සැප කියලා ඇලිච්ච ගමන්ම ආපහු ඒ තෘෂ්ණාව නිසා දුක නිර්මාණය කරගන්නවා. ඒ නිසා ආර්යයන් වහන්සේලා දුක දකින ආකාරය මේ විදිහට తాවකාලික දුක්ඛයක් නෙමෙයි. ඒ වගේම උන්වහන්සේලා දුක දකින්නේ ਸਰව සම්පූර්ණයෙන්ම මේ ලෝකයේහි දුක උන්වහන්සේලා નિවරදිව හඳුනාගෙන ඒ දුක හටගන්නා හේතුව කුමක්ද? ඒ දුක දුරු කරන ක්‍රමය මොකක්ද? ඒ සඳහා කළ යුතු වැඩපිළිවෙල මොකක්ද කියන කාරණය හරියටම හඳුනා ගන්න. ඒ නිසා ආර්ය සත්‍ය කියලා කියන්නේ ඇත්ත, වෙනස් එහෙම නැත්නම් මිත්‍යාවක් නොවන, වැරදීමක් නොවන කාරණේ තමයි සත්‍ය කියන්නේ. ආර්ය සත්‍ය කියලා කියන්නේ කිසිදාක අන් කෙනෙකුට අභියෝග කළ නොහැකි, අන්‍යතා භාවයට පත් කළ නොහැකි. ඒ කියන්නේ ඒ විදිහට නොවේයි කියලා පරිවර්තනය කළ නොහැකි, වෙනස් කළ නොහැකි, අභියෝග කළ නොහැකි, ලෝකයේ තුල, විශ්වයේ තුල සියලු කල්හි යථාර්ථයක් හැටියට ප්‍රකට වෙන සත්‍ය තමයි ආර්ය සත්‍ය හැටියට හඳුන්වන්නේ. එතකොට තව අර්ථයකින් ගත්තොත් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විසින් අවබෝධ කරගන්නා වූ සත්‍ය තමයි ආර්ය සත්‍ය කියලා කියන්නේ. තවත් ආකාරයකින් ගත්තොත් බුදු වීමට, පසේ බුදු වීමට, අරහත්ත්වයට පත්වීමට අවබෝධ කළ යුතු සත්‍ය ආර්ය සත්‍ය. එතකොට ආර්ය භාවයට පමුණුවන සත්‍ය කියන අර්ථයෙන්ුත් ආර්ය සත්‍ය වෙනවා. ආර්යයන් වහන්සේලා විසින් අවබෝධ කරගන්නා සත්‍ය කියන අර්ථයෙන්ුත් ආර්ය සත්‍ය වෙනවා. අන් කෙනෙකුට අන්‍යතා භාවයට, වෙනස් තත්වයකට පරිවර්තනය කරන්න, අභියෝග කරන්න ඒ සත්‍ය නෙමෙයි තවත් සත්‍යක් මෙහෙම තියෙනවා කියලා පැනවිය නොහැකි ආකාරයෙන්, අභියෝග කළ නොහැකි ආකාරයෙන් විශ්වය තුල යථාර්ථයක් බවට පත් වෙන සත්‍ය නිසා ඒ සත්‍ය ආර්ය සත්‍ය හැටියට හඳුන්වනවා. එතකොට අර සාමාන්‍ය ලෝකයා දුක හැටියට හඳුනා ගන්නා කාරණයක් දුකක් තමයි. හැබැයි ඒ අය එක කොටසක් සැප හැටියට හඳුනා ගන්න. නමුත් ආර්යයන් වහන්සේලා දකිනවා ඒ දුක හැටියට හඳුනා ගන්නා කාරණයක් දුකක්මයි, සැප හැටියට හඳුනා ගන්නා කාරණයක් දුකක්මයි කියන බව. අන්න එහෙම දකින නිසා තමයි උන්වහන්සේලා සියලු සංස්කාරයන්ගෙන් නිදහස් වෙලා ඒ කිසිදු සංස්කාරයක් උපාදාන කර නොගෙන භව පැවැත්ම නිමා කරන්නට සමත් වෙන්නේ. එතකොට දැන් අපිට මෙතනදී මතුවෙන ගැටලුව තමයි දුක දුක හැටියට හඳුනා ගන්නට අපට පුළුවන්. දුක්ඛ දුක්ඛ, ඒ කියන්නේ කර්කශ බව, කටුක බව, පීඩාව, වේදනාව, අමාරුව, කැක්කුම, අප්‍රසන්න ස්වභාවය, මේවා දුක හැටියට හඳුනා ගන්නට අපට පමණක් නෙවෙයි තිරිසන් සත්තුන්ට පවා යම් ප්‍රමාණයකට පුළුවන්. දැන් අපිට එතකොට ගැටලුව මතුවෙන්නේ ආර්යයන් වහන්සේලා සැපය දුකක් හැටියට දකින්නේ කවර ආකාරයෙන්? අන්න ඒ කාරණේ තමයි අපි ආර්ය සත්‍ය කතාවේදී විශේෂයෙන් වටහා ගත යුතු තැන. අපිත් නිවන් දකින්නට නම්, අපිත් ආර්ය භාවයට පත් වෙන්නට නම් ඒ ආර්යයන් වහන්සේලා දුක හඳුනාගන්නේ කොහොමද කියන කාරණේ ගැන අපේ අවධානය යොමු වෙන්නට ඕන. ආර්යයන් වහන්සේලා දුක හඳුනාගන්නේ වේදනාව මත පමණක් නොවේ. වේදනාව කියන කාරණයක් එකක් හැටියට ගන්නවා. නමුත් වේදනා චෛතසිකය මත පමණක් නෙවෙයි ආර්යයන් වහන්සේලා දුක හඳුනාගන්නේ වේදනාව දැනුණත් නැතත්. වේදනාව කියලා කියන්නේ
අපේ මනසට යම්කිසි අරමුණක රසය දැනෙන ආකාරයනේ. අපි හිතමු විසඤ්ඤ වෙලා හිටියොත් බාහිර ලෝකයේ වේදනාව ඉන්ද්‍රයන්ගෙන් ගන්න අරමුණු වල වේදනාවක් අපට දැනෙන්නේ නැහනේ. ඇයි දැනෙන්නේ නැත්තේ? අරමුණු කරන්නේ නැති නිසා. එහෙනම් අරමුණු කරනකොට තමයි සිත පහළ වෙන්නේ. ඒ සිත විසින් ආරම්මන රසය හඳුනා ගන්නා විදිහ තමයි වේදනා කියලා හඳුන්වන්නේ. එතකොට දැන් සාමාන්‍ය ලෝකයා ඒ වේදනාවෙහි එක්තරා ප්‍රභේදයක් පමණයි දුක්ඛ හැටියට හඳුනාගන්නේ. එතකොට රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ සියල්ලකගෙන්ම එහෙම නැත්නම් නාම රූප ධර්ම සියල්ලකගෙන්ම වේදනාව නැමැති එක්තරා චෛතසිකයකත් එක්තරා කොටසක් පමණයි ලෝකයා දුක්ඛ හැටියට හඳුනාගන්නේ. වේදනාව තුන් ආකාරයනේ සුඛ දුක්ඛ උපේක්ඛා කියලා. එතකොට වේදනාවේ ප්‍රභේද තුනෙන් එක් ප්‍රභේදයක් පමණයි ලෝකයා දුක හැටියට හඳුනාගන්නේ. හැබැයි ආර්යයන් වහන්සේලා වේදනාවේ සියලු ප්‍රභේදේනොත් අවශේෂ සියලු ධර්මේනොත් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂිප්ත වශයෙන් ගත්තන් පස්සේ සියලුම පංචෝපාදානස්කන්ධයම දුක්ඛයක් හැටියට ආර්යයන් වහන්සේලා විසින් හඳුනා ගන්නවා. සමස්ත පංචස්කන්ධයම දුක්ඛ ධර්මයක් හැටියට දුක්ඛ උපදවන සංස්කාරයන් හැටියට එහෙම නැත්නම් දුක්ඛය උරුම කොටගත්තු දුක්ඛය ලක්ෂණ කොටගත්තු සංස්කාර ධර්ම පද්ධතියක් හැටියට ආර්යයන් වහන්සේලා විසින් හඳුනා ගන්නවා. එහෙම හඳුනා ගන්නා නිසා උන්වහන්සේලා සියලු සංස්කාරයන්ගෙන් විනිර්මුක්ත වෙන තැනට තෘෂ්ණා උපාදානයෙන් සිත නිදහස් කරගන්නවා. එතකොට එහෙමනම් අපි මුලින් කිව්වා වගේ මෙහිදී අපිට වැදගත් වෙන්නේ ඒ ආර්යයන් වහන්සේලා විසින් කොහොමද දුක තීරණය කරන්නේ. එතනදී අර වේදනා මාත්‍රේ පමණක් නෙවෙයි පින්නතුනේ කාරණා හතරක් පදනම් කොටගෙන තමයි ආර්යයන් වහන්සේලා දුක්ඛ කියන කාරණය තීරණය කරන්නේ විනිශ්චය කරන්නේ. මොනවද කාරණා හතර? සංකතට්ඨේන දුක්ඛ, විපරිණාමට්ඨේන දුක්ඛ, පීලනට්ඨේන දුක්ඛ, සන්තාපට්ඨේන දුක්ඛ. අර්ථ හතරකින් උන්වහන්සේලා දුක විවරණය කරගන්න. පළවෙනි අර්ථය පළවෙනි කාරණේ තමයි සංකතට්ඨේන දුක්ඛ. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා නම් එය දුක්ඛ කියන අර්ථයෙන් තමයි ආර්යයන් වහන්සේලා දකින්නේ. ඊළඟට විපරිණාමට්ඨේන දුක්ඛ. යමක් විපරීත ස්වභාවයටපත් වෙනවා නම් වෙනස් වෙනවා නම් මුලින් තිබිච්ච ස්වභාවය වෙනසකට භාජනය වෙනවා නම් පරිවර්තනය වෙනවා නම් වෙනස් වෙනවා නම් ඒ ස්වභාවය දුක්ඛ හැටියට ආර්යයන් වහන්සේලා හඳුනා ගන්නවා. ඊළඟට පීලනට්ඨේන දුක්ඛ. යමක් පීඩාකාරීව දැනෙනවා නම් පීඩාවක් යමක් ඇති වෙනවා නම් ඒක දැනුණත් නැතත් වෙනතුනේ දැන් දැනෙනවා කියලා කියන්නේ අපිට ඒක අරමුණු කරන්න පුළුවන් නන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් කුළු ගෙඩියකින් ගලකට ගහනවා. ගහුවෙන් පස්සේ ඒ කුළු ගෙඩියේ තියෙන්නේ පටවි ධාතුව, ගලේ තියෙන්නේ පටවි ධාතුව. හැබැයි ගලේ තියෙන පටවි ධාතුවට වඩා කුළු ගෙඩියේ තියෙන පටවි ධාතුව බන්ධන ගුණයෙන් වැඩි. ඒ නිසා ඒක ඊට වඩා තදයි. ඒක ඊට වඩා තද නිසා කුළු ගෙඩි පහරෙන් අර ගලේ තියෙන පටවි ධාතුව ඡේදනය වෙනවා, භේදනය වෙනවා, බිඳී යනවා, වෙන් වී යනවා. දැන් එතකොට මෙතන කොච්චර වේදනාවක් කොච්චර අමාරුවක් කොච්චර කැක්කුමක් ඇති වෙනවද කියලා අපිට තේරෙන්නේ නැහැ. ඇයි කැක්කුමක් ඇති වෙන බව තේරෙන්නේ නැත්තේ? ඒක අරමුණු කරන සිතක් ගලටවත් කුළු ගෙඩියටවත් නැති නිසා. දැන් මේ කුළු ගෙඩි පහර අපේ හිසට වැදුනොත් එහෙම අපිට දරා ගන්න බැරි වේදනාවක් අමාරුවක් කැක්කුමක් ඇති වෙනවා. ඒතර හිසට වැදුනහම යම් විදිහේ අමාරුවක් දැනෙනවද? ඒ වගේම පීඩාවක් අර ගලටත් සිද්ධ වෙනවා. හැබැයි ඒක හඳුනා ගන්නට විඥානයක් නැති නිසා ඒ පීඩාවේ ප්‍රමාණය මැනගන්නට සිතට පුළුවන් කමක් නැහැ. යම්කිසි උපකරණයකින් මැන්නොත් මෙන්න මෙච්චර වේගයකින් තමයි මේ කුළු ගෙඩියෙන් ගැහුවේ. ඒ නිසා තමයි මේ ගල බිඳුනේ, කැඩුනේ කියලා හඳුනා ගන්නට පුළුවන් වෙනත් උපකරණයක්. හැබැයි ඒක වේදනාවක් හැටියට දකින්නේ නැහැ. නමුත් වේදනාවක් හැටියට හඳුනාගත්තත් නැතත් ඒ පටවි ධාතුවෙහි ගැටීම නිසා යම්කිසි පීඩනයක් ඇති වෙනවා. එතකොට ඒ පීඩනය සිතක් තියනවා නම් ඒ පීඩනයේ ප්‍රමාණය වේදනාව හැටියට හඳුනා ගන්නවා. සිතක් නැතිනම් ඒ හඳුනා ගන්නට විදිහක් නැහැ. වෙනත් උපකරණයකින් මැන්නොත් හඳුනා ගන්නට පුළුවන්. එහෙමනම් මැන්නත් නැතත් හඳුනාගත්තත් නැතත් විඥානයේ ඇති නැති හැම තැනකම
මේ ධාතු කොටස් වල ඝෂ්ඨණයෙන් යම්කිසි පීඩනයක් ඇති වෙනවා. එතකොට ආරයන් වහන්සේලා දකිනවා යම් තැනක ඒ බඳු පීඩාවක් තියෙනවා නම් එය දුක්ඛ ලක්ෂණයක්. එය සුඛයක් කියලා ගන්නට, සුභයි කියලා ගන්නට පුළුවන් කමක් නැහැ. එතකොට පීලනට්ඨේන දුක්ඛ. ළඟට සංතාපට්ඨේන සංතාප දැවෙන, තැවෙන ගතියක් යම් තැනක තියෙනවා. එයත් දුක්ඛ ලක්ෂණයක් හැටියට ආරයන් වහන්සේලා හඳුනාගන්නවා. දැන් මෙන්න මේ කියන කාරණා හතර හෝ ඒන් එකක් හෝ යම් තැනක विद्यमान වෙනවා නම් ඒවා දුක්ඛ ධර්මයෝය කියලා ආරයන් වහන්සේලා දකිනවා. එහෙමනම් ආරයන් වහන්සේලාගේ මේ දුක්ඛ විග්‍රහය හුදු වේදනාව මත පදනම් වෙච්ච එකක් නෙමෙයි, දුක්ඛ වේදනාව අරමුණු කරගෙන කියන කතාවක් නෙමෙයි. එහෙනම් මෙතන දුක්ඛ කියන්නේ කුමක්ද? දුක්ඛ කියලා කියන්නේ පින්නතුනි මෙතන පරමාර්ථ වශයෙන් ගත්තහම හිස් වූ, තුච්ඡ වූ, නින්දිත වූ, කිසිම වගතුවක් නැති, කිසිම අර්ථයක් නැති හිස් ධර්මයයි කියන කාරණේ තමයි මෙතන දුක්ඛ කියලා කියන්නේ. ආරයන් වහන්සේලා එහෙමයි දුක්ඛය හඳුනාගන්නේ. ඒ කියන්නේ පින්නතුනි දැන් යම් කිසිවක් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා නම් ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ ධර්මතාවයන්ගේ අනිවාර්ය ලක්ෂණයක් තමයි අනිත්‍ය. ඒ කියන්නේ වහා බිඳී යන ගතිය. හේතු ප්‍රත්‍යයෙන් තමයි මේ සියලුම සංස්කාර කියන්නෙම හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නිසානේ. එතකොට ලෝකයේ හේතු ප්‍රත්‍යයෙන් හට නොගන්නා වූ කිසිවක් නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හට නොගන්නා වූ යමක් තියෙනවා නම් අපිට ඒ ගැන කියන්නට වෙන්නේ නිර්වාණය සම්බන්ධව පමණයි. ඉතින් නිර්වාණය ලෝකෝත්තරයි කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ලෝකයට අයිති එකක් නෙමෙයි. ලෝකයට අයිති නැහැ කියලා කියන්නේ අපි ලෝකය කියලා මේ කතා කරන්නේ මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ධර්ම. ඒතර ඉන්ද්‍රයන්ට ගෝචර වෙන මේ හැම ධර්මතාවයක්ම හේතු ප්‍රත්‍යයෙන් තමයි හටගෙන තියෙන්නේ, නිර්මාණය වෙලා තියෙන්නේ. ඒතර ආර්යයන් වහන්සේලා දකිනවා යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා නම් ඒ හටගන්නා හැම ධර්මයක්ම වහා අභාවයට යනවා. ඒ අභාවයට යන්නේ කිසිවක්ම ඉතිරි නොවේ. එතකොට දැන් මොනවද ඉතිරි වෙන්නේ? කිසිවක් ඉතිරි නැහැ. එහෙනම් කොහොමද ලෝකේ පවතින්නේ? ලෝකේ පවතින්නේ ඒ කිසිවක් ඉතිරි නොවි වහා අභාවයට යනකොට යලිත් අර මුලින් සංස්කාර ධර්මය හටගන්න අදාළ වුණු හේතු සාධක යලිත් පවතින නිසා ඒ හේතු ප්‍රත්‍යයෙන් යලිත් සංස්කාර ධර්මයක් හටගන්නවා. එයත් වහා බිඳී යනවා. යලිත් හේතු ප්‍රත්‍ය තියෙන නිසා සංස්කාරයක් හටගන්නවා. එයත් වහා බිඳී යනවා. මේ විදිහට හටගන්න නාම රූප ධර්ම, සංස්කාර ධර්ම එහි ස්වභාවය අනුව වහා බිඳී යනවා. එයයි අනිත්‍ය ධර්මය. හැබැයි බිඳී යන වාරයක් පාසා යලිත් හේතු ප්‍රත්‍යයෙන් දේවල් හටගන්නවා. එතකොට ආර්යයන් වහන්සේලා දකිනවා මේ ඉමක් නැති, නිමක් නැති මේ ක්‍රියාවලිය කුමක්ද? හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව. දුක්ඛයක්. ඇයි ඒක දුක්ඛ කියලා කියන්නේ? ඒක හිස් වූ ධර්මයක්. ඒක නින්දිත වූ, තුච්ඡ වූ, කිසිම වගතුවක් නැති කාරණයක් හැටියට ආර්යයන් වහන්සේලා දකිනවා. ඇයි එහෙම දකින්නේ? එහෙම දකින්නේ පින්නතුනේ දැන් අපි හිතමුකෝ අපි වඩාම කැමති කාරණයක් දැන් අපි අර මුලින් කිව්වේ සාමාන්‍ය ලෝකයා දුක හැටියට හඳුනාගන්නේ දුක්ඛ වේදනාවනේ. එතකොට ඒ අය හඳුනා ගන්නවනේ සුඛ වේදනාව කියලා එකකුත් තියනවා කියලා. එතකොට ආර්යයන් වහන්සේලාත් වේදනාව ගැන කතා කරනකොට උන්වහන්සේලාත් වේදනාව සුඛ වේදනාවක් හැටියට වෙන් කර ගන්නවා. ඒකේ කිසි වෙනසක් නැහැ. නමුත් ඒ සුඛ වේදනාවයි කියලා වෙන් කර ගන්නා කාරණයක් හේතු ප්‍රත්‍යයෙන් උයි හටගන්නේ. දැන් අපිට නිරෝගීකම පවතිනවා නම් ඒක හොඳයි. ලෙඩක් දුකක් නැත්තම්. හැබැයි නිරෝගීකම කියන එක නිකන් නිර්මාණය වෙන්නේ නැහැ. ඉබේ පහළ වෙන්නේ නැහැ. ඒක සාංශාරික කුසල බලය මත, මේ ජීවිතේ ගන්න ආහාර පාන මත, මේ ජීවිතේ ඉරියව් පවත්වන ආකාරය මත, මේ ජීවිතේ අපිට ලැබෙන බාහිර පාරිසරික සාධක මත, මේ බොහෝ කාරණා මත තමයි ඒ අපේ සුවය කියන එක රඳා පවතින්නේ. ඒ සාධක වෙනස් වෙච්ච ගමන් සාංශාරික කුසල ශක්තිය වෙනස් වෙලා අකුසල කර්ම මතුවෙච්ච ගමන් අන්න සුවය නැති වෙනවා. ආහාර පාන નિවරදිව පවත්වන එක වෙනස් වෙච්ච ගමන් අන්න සුවය වෙනස් වෙනවා. ඉරියව් පැවැත්වීමේ නිර්වද්‍යතාවය වෙනස් වෙච්ච ගමන් අන්න සුවය වෙනස් වෙනවා.
බාහිර සාධකේ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ සීතල උණුසුම වායුව මේ බාහිර ලෝකයේ තියෙන සාධක වෙනස් වෙච්ච ගම අන්න සුවේ නැති වෙනවා. වෙන දෙයක් ඕන නැහැ පින්නතුනි. මේ පරිසරයේ තියෙන සීතෝෂ්ණ සමතුලිතතාවයේ වෙනස් වෙච්ච ගමන් අපට අමාරුයි. එතකොට අපේ කායික මානසික සුවේ නැති වෙනවා වෙනස් වෙනවා. එහෙමනම් අපට දැනෙන මේ සුවයයි කියන එක ඉබේ පහළ වූවක් නෙමෙයි බොහෝ හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්තා. එතකොට මේ හටගත්තු ධර්මතාවයන්හි ස්ථිර බවක් නැහැ. ඒවා වහා බිඳී යනවා. බිඳී යනකොට අපිට නැවතත් ඒ සුවය ඕන නම් නැවතත් හේතු ප්‍රත්‍ය ගොඩන ගන්නට. එතකොට ඒ සුවය පවත්වා ගන්න ඕන නම් සාංශාරික වශයෙන් නැවත නැවත කුසල් කරන්න වෙනවා. කුසල් අහෝසි වෙලා ගියොත් අපිට ඒ සුවය නැති වෙනවා. ඊළඟට නැවත නැවත ඒ සුවය පවත්වා ගන්න අපිට දිනපතාම ආහාර ගන්නට වෙනවා. එහෙම නැති වුණොත් කුසගිනි වේදනාව, ඊළඟට ක්ලාන්ත ගතිය, අප්‍රාණික ගතිය, ඊළඟට ශරීරයේ යම් යම් ධාතු කොටස් ඡය වීම නිසා ඇතිවෙන පීඩාකාරී තත්ත්වයන් උද්ගත වෙනවා. එතකොට ඒ தત્ත්වේ වළක්වාගෙන අපට සුවේ පවත්වා ගන්නට ඕන නම් අපිට අනිවාර්යයෙන්ම ඒකට අදාළ හේතු ප්‍රත්‍ය ගොඩන ගන්නට සිද්ධ වෙනවා. ඊළඟට යම්කිසි කෙනෙකුට ඒ කය නඩත්තු කරගත්තා වුණත් පවත්ව ගත්තා වුණත් එසැනින්ම ඒ පවත්වන ධර්මයන් බිඳී යන නිසා නැවත නැවත ඒ දේවල් නඩත්තු කරගෙන යන්නට සිද්ධ වෙනවා. ඒතර ආහාර පවත්වන්නට සිද්ධ වෙනවා. ඊළඟට බාහිර පරිසරයේ සීතෝෂ්ණ සමතුලිතතාවය පවත්වා ගන්නට වෙනවා. සීතල වැඩි වෙනවා නම් උණුසුම් කරගන්නට වෙනවා. උණුසුම වැඩි වෙනවා නම් සිසිල් කරගන්නට වෙනවා. ඒවට උපාය මාර්ගය යොදන්නට වෙනවා. ආස්වාස ප්‍රස්වාස වායුව විකෘති වෙනවා නම් ඒවා ප්‍රකෘතිමත් කරගන්නට වෙනවා. දැන් බොහෝ දේවල් අපට කරන්නට සිද්ධ වෙනවා ඒ සුවය නඩත්තු කරගන්නට පවත්වා ගන්න. ඇයි එහෙම වෙන්නේ? ඒ සුවය වෙනස් වෙන්නට හේතු වෙන විපරීත සාධක හැම විටම මතුවෙන්නට තියෙන ඉඩකඩ වැඩි. කුසලයේ වෙනුවට අකුසලයේ මතුවෙන්නට පුළුවන්. පිරිසුදු වාතයේ වෙනුවට විකෘති වාතය, අපිරිසුදු වාතය මතුවෙන්න පුළුවන්. සීතෝෂ්ණ සමතුලිතතාවයේ වෙනුවට විෂමත්වය ඇති වෙන්නට පුළුවන්. ආහාර සමබරතාවයේ වෙනුවට විෂම වෙන්නට පුළුවන්. ඉරියව් නිවැරදිව පවත්වන තාක්කල් සුවේ පැවතුනාට පුංචි වෙනසක් මතුවෙච්ච ගමන් වේදනාව, දුක් වේදනාව, කටුක වේදනාව මතුවෙනවා. මේ විදිහට අර සුවේ පවත්වන්නට අදාළ වෙන හේතු සාධක කවරක් හෝ වෙනස් වෙච්ච සැනින්ම අපිට නැවත ඒවා ගොඩනගන්නට සිද්ධ වෙනවා. දැන් මෙහෙම අපි මුළු සසර ගමනේම දේවල් ගොඩනැගුවා වුණත් දැන් අපිට මොනවද ඉතිරි වෙලා තියෙන්නේ? දැන් ඊයේ බඩගිනි වෙනකොට ආහාර ගත්තයින් පස්සේ අපිට ආපහු ඒ බඩගිනි වේදනාව දුරු වෙලා, ක්ලාන්ත ගති දුරු වෙලා, අප්‍රාණික ගති දුරු වෙලා යම්කිසි සුවයක් දැනුණා. දැන් අද වෙනකොට ආපහු අපිට බඩගින්න එනවා. ආපහු ඒ බඩගිනි වේදනාව, ක්ලාන්ත ගතිය, පීඩාව දුරු කරගන්න ඕන නම් ආපහු අපිට ආහාර ගන්නට වෙනවා. හෙටත් අනිද්දාටත් දැන් මෙහෙම මුළු ජීවිත කාලෙම අපිට ආහාර සම්පාදනය කරන්න වෙනවා. ඒ සුවේ පවත්වන්න. ඊට පස්සේ අපි මැරෙනවා. මැරුණායින් පස්සේ ඊළඟ ආත්මෙ ඉපදුනහම ආයෙත් මුලින්දම්ම ආහාර ගන්නට සිද්ධ වෙනවා. දැන් මේ ජීවිතේ අපි සුවේ පවත්වා ගන්න ව්‍යායාම කරන්නට, ඉරියව් පවත්වන්නට සිද්ධ වෙනවා අපිට. ඒ ව්‍යායාම කරනවා කියලා කිව්වේ වෙනම උපකරණ තියාගෙන වෙනම ආයතනයකට ගිහිල්ලා ව්‍යායාම නොකළා වුණත් අපේ අතපය එහාට මෙහාට හොලවන්න සිද්ධ වෙනවා. ඒවා සක්‍රිය වුණේ නැතිනම් ඒවා එහෙමම එක විදිහටම නිෂ්ක්‍රීයව තිබුණොත් ඒවා හොර වෙලා දිගහරින්නට බැරුව ගිහිල්ලා විකෘති වෙනවා. එහෙමනම් අපිට සුවය පවත්වා ගන්නට ඉරියව් පැවැත්වීම ව්‍යායාමය පවත්වගෙන යන්නට සිද්ධ වෙනවා. හැබැයි මේ ජීවිත කාලෙම අපි ව්‍යායාම කරමින් නිරෝගීකම් පවත්වන ගිහින් මරුණහම ඊළඟ ආත්මෙ ඉපදුනහම ආයෙ මුල ඉඳන් ඒ ටික කරන්නට සිද්ධ වෙනවා. මේ ජීවිත කාලයේ මුළුල්ලේම අපි සීතෝෂ්ණ සමතුලිත කරගන්නට වෑයම් කරලා තියෙනවා. ඊට පස්සේ මරුණහම ඊළඟ ආත්මේ ආයෙ මුල ඉඳන් ඒ වැඩ ටික අපිට කරන්නට සිද්ධ වෙනවා. මේ ජීවිතයේ සුවය පවත්වන්න අපි සසරේ කුසල් කරලා තියෙනවා. මේ භවයේත් කුසල් කරලා තියෙනවා. ඒ කුසල ධර්මයන් අහෝසි වුණාන් පස්සේ යලිත් අපිට කුසල් කරන්න සිද්ධ වෙනවා. දැන් එතකොට දීර්ඝ කාලයක් සසරේ භවයෙන් භවය මෙහෙම හේතු ප්‍රත්‍යයන්ගෙන් දේවල් ගොඩනගලා දැන් අපිට මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? මොකක්වත් ඉතුරු වෙච්ච දෙයක් නැහැ. තව දුරටත් නඩත්තු කළොත්, පැවැත්වුවොත්, හේතු ප්‍රත්‍ය ගොඩනැගුවොත් විතරයි ඒවා පවත්වා ගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් ආපහු පීඩාව, වේදනාව, අසහනය පමණයි උරුම වෙන්නේ. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් නෑ ඉතින් අපි
කුසලයක්වත් කරගෙන තියෙනවනේ. නෑ පින්නතුනි. කුසලයත් අනිත්‍ය ධර්මයක්. ඒකත් සංස්කාර ධර්මයක්. හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයක්. ධනෙ ඉපයුවෙන් පස්සේ එක් භවයක අපට සුවසේ ඉන්නට පුළුවන්. කුසල් උපදවා ගත්තන් පස්සේ ආත්ම කීපයක සුවෙන් ඉන්නට පුළුවන්. ධනෙ ඉවර වුණාම යලිත් ධනෙ උපයන්නට වෙනවා වගේම කුසල් ඉවර වුණාම යලිත් කුසල් උපයන්නට වෙනවා. දැන් මේකේ නිමාවක් නැහැ. ඉතින් නිමාවක් නැතුව කලයි කියලා 아무තු වගතුවකුත් නැහැ. 아무තුවෙන් සිද්ධ වෙන යහපතකුත් නැහැ. 아무තුවෙන් සිද්ධ වෙන සෙතකුත් නැහැ. අන්නේ නින්දිත වූ හිස් වූ තුච්ච වූ ස්වභාවය කිසිම වගතුවක් නැති කිසිම සාරයක් නැති ගතිය තමයි ආර්යයන් වහන්සේලා දුක්ඛ ලක්ෂණය හැටියට දකින්නේ. අර පීඩාව අමාරුව කැක්කුම වේදනාව කියන එක පමණක් නෙමෙයි. ඒ නිසා ආර්යයන් වහන්සේලා මේ පළමු කාරණයෙන් දුක හඳුනා ගන්නවා. ඒ කියන්නේ සංකතට්ඨේන දුක්ඛ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා බවම දුක්ඛයක්. හිස් ගතියක් මේ සංස්කාර ධර්මවල පවතින. ඊළඟට දෙවනි කාරණය තමයි දෙවනි අර්ථය තමයි විපරිණාමට්ඨේන දුක්ඛ විපරිණාම ස්වභාවයේ මත දුක්ඛ කියලා හඳුනා ගන්න. මොකද්ද විපරිණාමය කියන්නේ? විපරිණාමය කියන්නේ අනිත්‍ය ධර්මයයි කියලා අපට සරලව හඳුනා ගන්න පුළුවන්. හැබැයි අනිත්‍ය ධර්මයේ සහ විපරිණාමයේ හිත් පුංචි වෙනසක් තියෙනවා. අනිත්‍ය ධර්මය කියලා කියන්නේ හටගත්තා වූ සංස්කාර ධර්මය වහා බිඳී යන ගතිය. කිසිවක්ම ඉතුරු නොකොට වහාම බිඳී යනවා. හැබැයි යලිත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. යලිත් බිඳී යනවා. අපි මුලිනුත් සඳහන් කළානේ සංස්කාර ධර්ම වහා බිඳී ගියා කියලා ලෝකය එකවරම අතුරුදහන් වෙන්නේ නැහැනේ. දැන් මනුෂ්‍ය ශරීරයක හැම විටම මේ රූප ධර්මයන් බිඳි බිඳි යනවා. බිඳි බිඳි ගියාට අපට පුද්ගලයා ජීවත් වෙන බවක් පෙනෙනවා. ඒ කොහොමද පෙනෙන්නේ? ඒ රූප ධර්ම බිඳී යනකොටම අදාළ කර්මය තුලින් යලි ඒ රූප ධර්ම පඨවි ආපෝ තේජෝ වායෝ ආපහු කර්ම ශක්තිය විසින් ජනිත කරනවා. එයි අපි සසරේ යම්කිසි කුසලයක් නිසානේ මේ භවෙ ඉපදිලා තියෙන්නේ. ඒතර අපි යම්කිසි ආයු කාලයක් ඇතුවනේ ඉපදිලා තියෙන්නේ. එතකොට නාම රූප ධර්ම බිඳී ගියා වුණාට අර කර්ම ශක්තිය විසින් යලිත් ජනිත කරනවා. ඊළඟට රූප ධර්ම බිඳී ගියා වුණාට අපි ගන්නා ආහාරය නිසා යලි යලි රූප කොටස් උපදවනවා. ඒ උපදින රූප කොටස් වහා බිඳී යනවා. නමුත් ආහාරයේ ශක්තිය මත ඕජා ගුණය මත යලි යලි රූප උපද්දවනවා. එතකොට රූප උපද්දවන්නට ආහාරයේ ශක්තිය අඩු වෙනකොට තමයි අපිට ක්ලාන්ත ගති දැනෙන්නේ, වෙහෙස කර ගතිය දැනෙන්නේ, කුසගිනි දැනෙන්නේ. එතකොට ආපහු අපට ආහාර ගන්නට අවශ්‍ය වෙනවා. යලිත් ආහාර ගත්තන් පස්සේ අර රූප කලාප ප්‍රකෘතිමත්ව පවත්වනවා. ආහාර අඩු වෙනකොට ක්ලාන්ත ගති, උදාසීන ගති, වෙහෙස කර ගති, කය අප්‍රාණික ගති, වැඩ කරන්නට බැරි ගති ඇති වෙන්නේ ඒ ආහාරයෙන් උපදවන රූප කලාප ටිකෙන් ටික අඩු වෙන නිසා. එතකොට රූප කලාප බිඳි බිඳි යන ඔසනයක් පාසා එතන පුරවන්නට අලුතෙන් රූප කලාප හට ගන්නට නම් අර ආහාරයේ ඕජා ගුණය හොඳ මට්ටමින් තියෙනවා. ඒ නිසා අපට යලිත් ආහාර ගන්නට වෙනවා. එතකොට ගන්න ආහාරය නිසා යලිත් රූප කලාප හට ගන්නවා. ඒතර කර්ම ශක්තිය නිසා රූප කලාප හට ගන්නවා. ආහාරය නිසා රූප කලාප හට ගන්නවා. ඊළඟට ඍතු ගුණය මත. ඍතු ගුණය කියලා කියන්නේ උණුසුම. සීතෝෂ්ණ කියලා හඳුන්වන්නේ උණුසුම හිම අඩු වැඩි බව. සීතෝෂ්ණ වල බලපෑම නිසා පඨවි ආපෝ තේජෝ වායෝ ආදී රූප කොටස් හට ගන්නවා. ඊළඟට චිත්තය නිසා, ඒ කියන්නේ අපේ සිතුවිලි මනෝභාවයන් නිසා යන්න ඕන කියලා හිතනකොට චිත්තජ වායෝ රූපයක් හට ගන්නවා. ඒකත් එක්කලා තමයි අපේ ශරීරයේ චලනය වීමක් සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් මේ රූප කොටාසයකට චලනය වෙලා ගමන් කිරීමේ හැකියාවක් කයට ඇත්තේ නැහැ. ඒතර කයේ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී රූප කොටාස හටගත් තැනම බිඳී යනවා. එහෙනම් කොහොමද කය ඉදිරියට යන්නේ? අර යන්නට ඕනේ කියලා ඇති වෙන සිත විසින් වායෝ රූප ධාතුව බහුලව උපද්දවනවා. එය විසින් ඉදිරියෙන් රූප කලාප හට ගන්නවන්නට යම්කිසි බලපෑමක්, තල්ලුවක්, තෙපුල් දීමක් ඇති කරනවා. ඒක තමයි වායුවේ ස්වභාවය. ඒ ස්වභාවයත් එක්ක තමයි ඉදිරියට ගමන් කරනවා වගේ මේ රූප කලාප ටික ක්‍රියාත්මක වෙන්නේ. එතකොට සරාගී සිතක්, සදෝෂ සිතක් ඇති වෙනකොට තේජෝ අධික රූප කලාප හට ගන්නවා. ඒ වගේම උදාසීන බවක් ඇති වෙනකොට ආපෝ ගුණේ, පඨවි ගුණේ බහුල රූප කලාප හට ගන්නවා. ඊළඟට
චිත්ත ඒකාග්‍රතාවයක් සමාධියක් සන්තුෂ්ටියක් ඇති වෙනකොට සැහැල්ලු බවින් යුක්ත වායෝ ගුණයෙන් අධික රූප කලාප හටගන්නවා. මේ විදිහට සිත නිසා රූප හටගන්නවා. කර්ම ශක්තිය නිසා රූප හටගන්නවා. ආහාරය නිසා රූප හටගන්නවා. සීතෝෂ්ණ ගුණය නිසා ඍතු ගුණය නිසා රූප හටගන්නවා. සිත නිසා රූප හටගන්නවා. ඔය කාරණා හතරෙන්ම යලි යලි රූප උපද්දවනවා. දැන් උපදින රූපය වහා බිඳී යනවා. ඒ අනිත්‍ය ධර්මයයි. නමුත් අනිත්‍ය ධර්මය මත රූප බිඳී ගියාට කය අහෝසි වෙන්නේ අර කාරණා හතරෙන් නැවත නැවත රූප උපද්දවනවා. දැන් උපදින එක බිඳී යනවා. බිඳී යන්න නැවත උපදිනවා. දැන් දන්වැලක් වගේ එකම දාමයක් වගේ හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපය දිය බුබුලක් වගේ. එතකොට පෙන කැටියක් වගේ. ඇයි බිඳි යනවා අර දිය බුබුලෙහි මතුවෙන බුබුලු. එතකොට පෙන කැටියෙහි මතුවෙන පෙන ටික පෙන හැටියට හඳුන්වන්නේ පුංචි දිය බුබුලුනේ. එතකොට ඒ දිය බුබුලු බිඳි යනවා. හැබැයි යලි බුබුලු හට ගන්නවා. හට ගන්නකොට අපිට එක වගේම තියනවා වගේ පෙනෙනවා. ඒ පෙනෙන්නේ මුලින් හටගත්තුවා බිඳී ගිහිල්ලා අලුතෙන් නැවත දිය බුබුලු හටගෙන. එතකොට එකම වගේ පෙන කැටිය තියනවා කියලා අපිට බැලූ බැල්මට ප්‍රකට වෙනවා. සියුම්ම බැලුවොත් ඇත්තටම මුලින් හටගත් ඒවා නෙවෙයි තියෙන්නේ. ඒවා බිඳී ගිහින් අලුතෙන් හටගන්නේවයි තියෙන්නේ. ඒතර අපේ ශරීරයේ මේ ක්‍රියාවලිය ඊටාම සූක්ෂම විදිහට සිද්ධ වෙනවා. අර දිය බුබුලක් වගේ ප්‍රකට නැ රූප කලාපයක් අතිශය සූක්ෂමයි. එය අන්වීක්ෂයකින්වත් දකින්නට පහසු නැති තරමට අන්වීක්ෂයකින් දකින්නේ රූප කලාප සමූහයක්. එතකොට රූප කලාපයක් කියන එක අන්වීක්ෂයකින්වත් දකින්නට බැරි තරම් සූක්ෂමයි. ඒ නිසා ඒවැ බිඳීම සහ හට ගැනීම අපිට ප්‍රකට නැහැ. දැන් එතකොට මේ කාරණා ටික අපි පැහැදිලි කළේ අනිත්‍ය කියලා කියන්නේ ඒ හටගත් ධර්මතාවයන් වහා බිඳී යන ගතිය. ඒ බිඳී යන්නේ කිසිවක් ඉතිරි කරලා නෙමෙයි. කිසිවක්ම ඉතිරි නොකොට ਸਰව සම්පූර්ණයෙන්ම අභාවයට යනවා. දැන් අභාවයට ගියා වුණාට යලි රූප කලාප හට ගන්න නිසා මේක අඛණ්ඩ පරම්පරාවක් හැටියට පවතිනවා. අර පෙන කැටිය වගේ දිය බුබුලු ටික වගේ මුලින් ඒවා බිඳී ගියාට ඊළඟට හට ගන්න නිසා දැන් මේක අඛණ්ඩව යම්කිසි පරම්පරාවක් හැටියට පවතිනවා. අන්නේ පරම්පරාවක් හැටියට පවතින ධර්ම ටික දැන් අනිත්‍ය කියන එක අපිට පැහැදිලිනේ. ඒ අනිත්‍ය වුණාට නැවත හට ගන්නා නිසා පරම්පරාවක් विद्यमान වෙනවා. හැබැයි මේ පරම්පරාවෙහිත් යම්කිසි වෙනසක් ඇති වෙනවා. කාලයගේ ඇවෙන්නේ. අන්න ඒක තමයි විපරිණාමයේ හැටියට හඳුන්වන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් උපන්නා වූ දරුවෙකුගේ පුංචි දරුවෙකුගේ ශරීරයේ රූප කලාප වහා ක්ෂණයක් පාසා බිඳී යනවා. බිඳී ගියාට ඒ දරුවාගේ ශරීරයේ යලි රූප කලාප හට ගන්නා නිසා දරුවා හොඳින් සුවෙන් ඉන්නවා වගේ අපිට පේනවා. ඊයේ හිටපු දරුවාම අදත් ඉන්නවා, අද හිටපු දරුවාම හෙටත් ඉන්නවා වගේ පේනවා. හැබැයි ටික කාලයක් යනකොට දරුවා ටිකෙන් ටික උස්මහත් වෙනවා, ලොකු මහත් වෙනවා අපිට පේනවා. දැන් උපන්නේ පොඩි දරුවෙක්. ඒ පොඩි දරුවෙක් ඉපදිලා දැන් ලොකු දරුවෙක් උනේ කොහොමද? අන්න විපරිණාමය. ක්ෂණයක් පාසා බිඳීම සිද්ධ වුණා. ඒක අනිත්‍යයි. ඒ අනිත්‍ය වශයෙන් මේ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය තුල අකණ්ඩ පරම්පරාවක් හේතු ප්‍රත්‍ය නිසා හට ගන්නවා. ඒ පරම්පරාව මුලින් තිබ්බට වඩා ටික කාලයක් යනකොට යම්කිසි පරිවර්තනයකට භාජනය වෙනවා. එය තමයි විපරිණාමයේ හැටියට හඳුන්වන්නේ. දැන් පුංචි කාලේ දරුවෙක් ලොකු මහත් වෙනකොට ඒ විපරිණාමයයි කියලා අපට එච්චර වැටහෙන්නේ නැහැ. හැබැයි මැදිවිය පහුණෙන් පස්සේ ඔන්න දත් හැලෙනවා, කෙස් පැහෙනවා, හම රැලි වැටෙනවා, කුදු ගැහෙනවා, අතපය වාරු නැති වෙනවා. මේ ටික වෙනකොට අපට දැනෙනවා ඒක ඉතින් අනිත්‍යයිනේ, ජරා ධර්මයනේ, මේ විපරිණාම ධර්මයනේ. එතකොට මේ විපරිණාමය ප්‍රකටයි. හැබැයි පුංචි කාලෙත් මේ විපරිණාමයම තමයි සිද්ධ වෙන්නේ. අර පරම්පරාවේ වෙනස තමයි සිද්ධ වෙන්නේ. එහෙම නැත්තම් පොඩි දරුවෙක් ඉපදුනහම බිඳි යන රූප කලාප වෙනුවට යලි රූප කලාප හට ගන්නවා. එහෙනම් ඒ රූප කලාප පරම්පරාව හැමදාම පොඩි දරුවෙක් විදිහටම තියෙන්න ඕන. එහෙම නොතිබී පොඩි දරුවා ලොකු වෙන බවක් අපිට පේන්නේ පරම්පරාවේ වෙනසක් ඇති වෙනවා. ඒ පොඩි දරුවා ලොකු වෙලා ඊට පස්සේ ලොකු වැඩිහිටියා වයස්ගත වෙලා දුබල වෙනවා වගේ පේන්නේ පරම්පරාවේ වෙනසක් සිද්ධ වෙනවා.
පුංචි පැලෑටියක් ලොකු මහත් වෙලා මහ රෝක්ෂ ගසක් වෙලා කාලයගේ යැවීමෙන් ගස දි รา පත් වෙනවා අපට පේන්නේ අනිත්‍ය ධර්මය නෙවෙයි ඒ අනිත්‍ය ධර්මයේහි අනිත්‍ය ධර්මයේ උරුම කොටගත් සංස්කාර පරම්පරාවක ඇති වෙන වෙනස්කමයි එය තමයි විපරිණාමයේ හැටියට හඳුන්වන්නේ. එතකොට ජීවි අජීවි සවිඥානික අවිඥානික සියලු ධර්මයන්හි පරම්පරාවෙහි ඇති වෙන විද්‍යමාන වෙන වෙනස තමයි විපරිණාමයේ හැටියට තථාගතයන් වහන්සේ දක්වන්නේ. එතකොට ආර්යයන් වහන්සේලා හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බවත් දුක්ඛ ධර්මයක් හැටියට හඳුනා ගන්නවා. ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ ධර්මයන් වහා බිඳී යන අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා. යද නිච්ඡං තන් දුක්ඛං. ඒ යමක් අනිත්‍ය නම් එයත් දුකක් හැටියට ආර්යයන් වහන්සේලා හඳුනා ගන්නවා. ඇයි ඒ දුකක් වෙන්නේ? අර වහ බිඳී යනකොට නැවත නැවත ගොඩන ගන්නට වෙනවා. නැවත නැවත ගොඩ නැගුවා වුණාට ඒ પરම්පරාව කලක් යනකොට විපරීත වෙනවා. අර මුලින් තිබ්බ ස්වභාවය පරිවර්තනය වෙනවා. ඒතර හේතු ප්‍රත්‍යයෙන් අපි අමාරුවෙන් ගොඩ නගා ගත්තා වුණත් ඒක හැමදාම එකම විදිහට පවතිනවා නම් අපිට යම් ප්‍රමාණයකට සතුටු වෙන්න පුළුවන්. හැබැයි එකම විදිහට පවතින්නේ ඒක වෙනස් වෙනවා. අන්නේ වෙනස් වෙන ගතිය නිසා මේ සංස්කාර ධර්මයන්හි ඇලෙන්නට බැඳෙන්නට සුදුසු නැහැ. එහෙම ප්‍රිය විදිහට සුබ විදිහට ආස්වාදනීය විදිහට ගත යුතු කිසිවක්ම මෙහි නැහැ. කොතෙක් නඩත්තු කළත් කොතෙක් පැවැත්වුවත් ඒවා වෙනස් වෙනවා. වෙනස් වෙනකොට යලි සංස්කරණය කරන්න වෙනවා. යලිත් වෙනස් වෙනවා. මේක ඉවරයක් නැහැ. අපි ගයක් හැදුවෙන් පස්සේ කාලයක් යනකොට ඒක පරණ වෙනවා. ආපහු දි รา පත් වෙනවා. ආපහු ප්‍රතිසංස්කරණය කරන්න. ආපහු ප්‍රතිසංස්කරණය කළා ටික කාලයක් පවත්ව ගන්න පුළුවන්. ආපහු දි รา පත් වෙනවා. ආපහු ප්‍රතිසංස්කරණය කරන්න. ඉතින් එහෙම කරන්න බැරි නම් ඒක කඩා බිඳ දාලා අලුතෙන් ගොඩ නගන්නට වෙනවා. ඉතින් මෙහෙම අපේ කයත් ප්‍රතිසංස්කරණය කර කර නොඑක් විදිහට ආහාර පාන කවලා නාවලා බෙහෙත් ගල්වලා නිදි කරවලා නලවලා නඩත්තු කරලා ව්‍යායාම කරලා තියාගන්න පුළුවන් එක්තරා කාලයක් ප්‍රතිසංස්කරණය කර කර ඊට පස්සේ ලෙඩ වෙලා මරණාසන්න වෙනවා ආය ප්‍රතිකාර කරලා යන්තම් ආය නැගිට්ටව ගන්නවා මෙහෙම නඩත්තු කරගෙන තියන්න පුළුවන් යම් කාල සීමාවක් තියෙනවා අර ගයක් ප්‍රතිසංස්කරණය කර කර තියාගන්නවා වගේ. හැබැයි යම් කලක නැවත ප්‍රතිසංස්කරණය කරන්න බැරි මට්ටමට එනවා. ඒතර ගිය කඩා බිඳ දාලා අලුතෙන් ගොඩ නගන්නට වෙනවා. ඒ වගේ අපේ කයත් නඩත්තු කරන්න බැරි මට්ටමට එනකොට ආපහු ඒ කය අතහැරලා යලි අලුත් කයකට යන්නට සිද්ධ වෙනවා. යලිත් ආත්ම භාවයක් හැටියට. මේ විදිහට ආර්යයන් වහන්සේලා හඳුනා ගන්නවා හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා නිසාත් මේ සංස්කාර ධර්මයන් නිස්සාර ධර්මයන් ඒ වගේම ඒවා වෙනස් වෙන ධර්මයන් නිසා එක විදිහට පවතින්නේ නැති නිසා අනිත්‍ය උරුම කොට පවතින නිසා ඒ අනිත්‍ය නිසාම විපරිණාම ධර්මයක් ප්‍රකට වෙන නිසා මේ සංස්කාර ධර්මය හිස්සු තුච්ච වූ අසාර වූ ධර්මය හැටියට හඳුන්වා ගන්නවා. ඒ දෙවන දුක්ඛ ලක්ෂණය. තුන්වෙනි හතරවෙනි ලක්ෂණ දෙක අපට ප්‍රකටයි. ඒ මොනවද? පීලන ලක්ෂණය සහ ਸੰతాප. ਸੰతాප කියලා කියන්නේ දැවෙන තැවෙන ගතිය. පීලන කියලා කියන්නේ කායික මානසික පීඩාකාරී බව. ඒක අපි හඳුනාගෙන තියෙනවා. තවත් ආකාරයකින් කියනවා නම් දුක්ඛ හැටියට. එහෙම නැත්නම් ස්වභාවයෙන්ම ප්‍රകൃතියෙන්ම දුක හැටියට ප්‍රකට වෙන කාරණාවන් මනුස්සයින්ට පමණක් නෙමෙයි අන්‍ය සත්වයෝ ඒවා දුක හැටියට හඳුනාගෙන තියෙනවා. හැබැයි අර විපරිණාම දුක්ඛය සහ සංස්කාර දුක්ඛය තමයි ආර්යයන් වහන්සේලා විසින් විශේෂයෙන්ම ආර්ය දර්ශනය තුල හඳුනා ගන්නා ප්‍රධාන කාරණය. ඒ මොකද ඒ කාරණා දෙක නිවැරදිව හඳුනාගත්තොත් තමයි සබ්බේ සංඛාරා දුක්ඛා කියන කාරණය අවබෝධ වෙන්නේ. ඇයි? එහෙම නැත්නම් පීඩාකාරී බව, ਸੰతాපකාරී බව පමණක් දුක හැටියට හඳුනාගත්තාම ඉතිරි කාරණා සුඛය හැටියට වෙන් කරගන්න. එතකොට ලෝකය දෙකට බෙදා ගන්නවා කොටසක් දුකයි කොටසක් සැපයි කියලා. ආර්යයන් වහන්සේලා සබ්බේ සංඛාරා දුක්ඛා කියලා දකින්නේ අර දුක හැටියට දකින කාරණේ දුක ප්‍රකට වෙනවා. සුඛය හැටියට දකින කාරණේ දුක ප්‍රකට වෙනවා. ඒ කවර කරුණ නිසාද? හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව සහ වහා වෙනස් වෙන බව නිසා. ඉතින් මෙන්න මේ විදිහට ආර්යයන් වහන්සේලා විසින් දුක වටහා ගත්තාම තමයි උන්වහන්සේලාට දැනෙන්නේ මේ සියලු දුකෙන් නිදහස් වෙන්නට ඕන. මේවා නැවත නැවත නඩත්තු කරලා පවත්වලා ප්‍රතිසංස්කරණය කරලා අනන්ත සසරේ මේවා රැගෙන ගියාට එහෙම නැත්නම් නඩත්තු කළාට පැවැත්වුවට යලි යලි අපේක්ෂා කළාට උපාදාන කරගත්තට
එහි ඇති කිසිම වැදගත්කමක් සාරයක් නැහැ කියලා දැනෙනකොට තමයි මේ සියල්ලෙන් නිදහස් වෙන්නට ඕනේ, මේ සියල්ල අත්හැර දමන්නට ඕනේ, මේක નિසරුයි කියන කාරණේ උන්වහන්සේලාට අවබෝධ වෙනවා. එසේ අවබෝධ කරගත්තු ධර්මය තථාගතයන් වහන්සේ ලොවට දේශනා කරනවා. ඉදං කෝපන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. මහණෙනි, ආර්යයන් වහන්සේලා විසින් ලෝකයේහි දුක කියන කාරණය මෙන්න මේ විදිහට හඳුනා ගන්නවා. කොහොමද? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නලබති තාම්පි දුක්ඛං, සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දැන් මේ විදිහට ප්‍රථම ධර්ම දේශනාවේදී තථාගතයන් වහන්සේ දුක හඳුන්වනවා. එතනදී භාග්‍යවතුන් වහන්සේ මේ දුක කියන එක සාමාන්‍ය ලෝකයාට ප්‍රකට වෙන කාරණාවල පටන් සාමාන්‍යයෙන් හඳුනාගත නොහැකි සූක්ෂම කාරණා දක්වා සියල්ලම අන්තර්ගත කරලයි දේශනා කරලා තියෙන්නේ. ඇයි? කාටත් විශේෂ වෙන ආකාරයට. ඒ නිසා ජාතිපි දුක්ඛ, ඉපදීම දුකක්. ඉපදීම දුකක් හැටියට ඒ සත්ව ආත්ම භාවවල වෙන්වෙන්ව විග්‍රහ කරගන්නට වෙනවා. මිනිස්සෙක් හැටියට උපදිනකොට මව් කුසේ හිර වෙලා ඉඳලා පීඩා විඳලා එතකොට අමාරුවෙන් හඬාගෙන වැළපීගෙන මල මූත්‍ර තවරගෙන උත්පත්තිය ලැබීම ඒ ක්‍රියාවලියම මහා පීඩාවක්. ඒ විතරක් නෙමෙයි, ඒ හේතුප්‍රත්‍යයෙන් ගොඩනගලා තියෙන්නේ. ඒ වගේම හේතුප්‍රත්‍යයෙන් ගොඩනගුවා වුණත් ඒ හේතුප්‍රත්‍ය අභාවයට යනකොට වහා අභාවයට යනවා, විපරිණාමයට ලක් වෙනවා. ඒ වගේම ਸੰతాපේ පීඩාව එහි උරුම කොට පවතිනවා. ඒතර අර ලක්ෂණ හතරටම අනුව බලනකොට උත්පත්තිය දුකක් හැටියට ආර්යයන් වහන්සේලා දකිනවා. ඊළඟට ඒ උත්පත්ති දුක්ඛය පාදක කොටගෙන තවත් දුක් සමූහයක් හට ගන්නවා. මොනවද? ජරාපි දුක්ඛ. ජරාව කියලා කියන්නේ එතන වයස්ගත වීම. එතකොට හට ගැනීම වගේම විපරිණාමය, බිඳී යාම, පරණ වීම, වයස්ගත වීම දුක්ඛයක්. ඒ තමයි ජරා දුක්ඛය හැටියට හඳුන්වන්නේ. ඒතර ජරා දුක්ඛය තුළ ස්වභාවිකවම ප්‍රකට වෙන්නේ විපරිණාම දුක්ඛය. ඒ තමයි ප්‍රකට කාරණය. එතකොට ඒ තුළ අර හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා බව, පීඩාව, ਸੰతాපේ ඒවත් ඒ තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ප්‍රකට කාරණේ තමයි විපරිණාමය. අර උත්පත්තියේදී අර කරුණු හතරම තියෙනවා. සංකත ලක්ෂණය, විපරිණාම ලක්ෂණය, ඒ වගේම පීලන ලක්ෂණය, ਸੰతాප ලක්ෂණය කියන හතරම තියෙනවා. හැබැයි උත්පත්තියේදී සංකත දුක්ඛය හේවත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව කියන එක වඩා ප්‍රකටව ඉස්මතු වෙලා පෙනෙනවා. උපතේදී සංකත බව හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව ප්‍රකට වෙනවා. ඒ වගේම ජරාවේදී විපරිණාම දුක්ඛය මනාව ප්‍රකට වෙනවා. ඊළඟට ව්‍යාධිපි දුක්ඛෝ, ලෙඩවීමේ දුක. ඒ ලෙඩවීමේ දුක කියන කාරණය තුලත් අර කරුණු හතරම තියෙනවා. හේතු ප්‍රත්‍යයෙන් දේවල් නඩත්තු වෙන නිසා තමයි අපිට නිරෝගීකම අඛණ්ඩව පවතින්නේ නැත්තේ. ඒ නිරෝගීකම වෙනස් වෙලා රෝගී උනේ මොකක් නිසාද? පවතින සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ධර්මය නිසා, විපරිණාම ධර්මය නිසා. ඊට පස්සේ ලෙඩ වෙච්ච පුද්ගලයාට නැවත නිරෝගී වෙන්නට ඕන නම් නැවත සංකත දුක්ඛය, හේතු ප්‍රත්‍යයෙන් ගොඩනැගීමේ දුක්ඛය එයට නතු වෙන්නට සිද්ධ වෙනවා. ඒකට එකතු වෙන්නට සිද්ධ වෙනවා. ඒ විදිහෙන් නඩත්තු කරන්නට, පවත්ව ගන්නට සිද්ධ වෙනවා. එහෙම නැතුව යලි නිරෝගීකම ගොඩනගන්නට බෑ. එතකොට මේ හැම තැනකම අර කාරණා හතර ඒ තුල ක්‍රියාත්මක වෙන බව ආර්යයන් වහන්සේලා දකිනවා. එතකොට ඉපදීම දුකයි, වයස්ගත වීම දුකයි, ඊළඟට ලෙඩවීම දුකයි. ව්‍යාධිපි දුක්ඛ. ඊළඟට මරණම්පි දුක්ඛං. එහෙම කාලයක් පැවතිලා ਸਰව සම්පූර්ණයෙන්ම මේ කය අපි අර මුලින් සඳහන් කළා වගේ ගයක් පරණ වෙනකොට නැවත නැවත ප්‍රතිසංස්කරණය කරනවා. නමුත් යම් කලකදී ප්‍රතිසංස්කරණය කළ නොහැකි ආකාරයටපත් වෙලා එය ස්වභාවිකව ඇද වැටෙනවා. නැත්නම් අපි කඩලා ඉවත් කරලා වෙනත් ගයක් නිර්මාණය කරගන්නට සිද්ධ වෙනවා. අන්න ඒ වගේ නඩත්තු කරන්නට බැරි මට්ටමට මේ කය දුර්වල වෙනකොට ගත ඇද වැටෙනවා. සිත එහෙමම නිරුද්ධ වෙනවා. හැබැයි තවමත් ඉපදීමේ කැමැත්ත අපි තුල භව තණ්හාව තියෙන නිසා එසැනින්ම නැවතත් අරමුණක් ගනිමින් සිත ජනිත වෙනවා.
එතකොට ඒ විදිහට ගතසිත දෙකේ වෙන්වීම හෙවත් අභාවය මරණම්පි දුක්ඛං මරණ දුක්ඛය හැටියට හඳුන්වනවා. එතකොට මරණය කියන එක ක්‍රම තුනකට ධර්මයේහි දැක්වෙනවා. ක්ෂණික මරණ, සම්මුති මරණ සහ සමුච්ඡේද මරණ. ක්ෂණික මරණය කියලා කියන්නේ ක්ෂණයක් පාසා නාම රූප ධර්මයන් බිඳී යන ගතිය. ඒ කියන්නේ අනිත්‍ය ධර්මය. ඒක හැමතිස්සෙම සිද්ධ වෙනවා. ඒක ජීවී කයෙත් සිද්ධ වෙනවා, මල කඳෙත් හැම මොහොතකම. එතකොට එතන නාම ධර්ම නැහැ. අහෝසි වෙලා. හැබැයි රූපේ තවම පවතිනවා මල කඳෙත්. ඒ මල කඳේ පවතින රූප ධර්මත් නැවත නැවත බිඳි බිඳි යලි යලි හටගන්න. එතකොට යලි යලි හටගන්නේ කොහොමද? එතන සිත නැති නිසා චිත්තජ රූප හටගන්නේ නැහැ. ආහාර නැති නිසා ආහාරජ රූප හටගන්නේ නැහැ. සිත අහෝසි වෙනකොට කර්ම ශක්තියත් ඒකට බලපාන්නේ නැහැ. එතකොට කර්මජ රූප හටගන්නෙත් නැහැ. එහෙනම් මල කඳක හටගන්නේ මොනවද? ඍතුජ රූප පමණයි. ඒ කියන්නේ ඍතුජ රූප කියලා කියන්නේ සීතෝෂ්ණ මත හටගන්නා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ආදී අඛණ්ඩව පවතිනවා. ඇයි? ඍතු ගුණේ බලපාන නිසා අර බාහිර ලෝකයේ ද්‍රව්‍යයක රූප කලාප පවතිනාසේ මල කඳ විඥාණය අහෝසි වුණාට ඒ මල කඳේ රූප කලාප යම් කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ අඛණ්ඩව ක්‍රියාත්මක වෙනකොට එහි પરම්පරාව නැවත නැවතත් විපරීත වෙනවා. මල කඳ ටිකෙන් ටික ඉදිමෙනවා, කුණු වෙනවා, ඕජා වැగిරෙනවා. මේ විදිහට එහිත් විපරිණාමය ප්‍රකට වෙනවා. එතකොට ආර්යයන් වහන්සේලා දකිනවා මේ මරණයටපත් වීම සම්මුති මරණය කියන එකත් දුක්ඛය හැටියට. ඇයිද? අර හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව විපරිණාමය, පීලනය, ਸੰతాපයේ සියලු ලක්ෂණෙහි ප්‍රකට වෙනවා. ප්‍රධාන වශයෙන් විපරිණාම ධර්මය එහි ප්‍රකට වෙනවා. එතකොට සමුච්ඡේද මරණයයි කියලා හඳුන්වන්නේ නැවත කිසිදාක නූපදින ආකාරයෙන් භවය නිමා කරමින් මරණයටපත් වීම. ඒ කියන්නේ රහතන් වහන්සේගේ පරිණිරවාණය තමයි සමුච්ඡේද මරණය හැටියට හඳුන්වන්නේ. ශනික මරණයයි කියලා කියන්නේ අනිත්‍ය ලක්ෂණය, අනිත්‍ය ධර්මය. සම්මුති මරණය කියලා කියන්නේ ගතසිත දෙක වෙන්වීම මල කඳක් හැටියට ඇද වැටෙනවා. විඥානයේ තවත් තැනක ජනිත වෙනවා. ඒ ගතසිත අන්‍යෝන්‍ය බද්ධ භාවයෙන් ක්‍රියාත්මක වෙලා එහි වෙන් වී යාම, එහෙම නැත්නම් එහි අභාවය සම්මුති මරණය හැටියට හඳුන්වනවා. පරිණිරවාණය සමුච්ඡේද මරණය හැටියට හඳුන්වනවා. එතකොට මේ සම්මුති මරණය ගැනයි මෙතන කතා කරන්නේ. මේ සම්මුති මරණය දුක්ඛයක් හැටියට ආර්යයන් වහන්සේලා හඳුනා ගන්නවා. ඊළඟට මරණම්පි දුක්ඛං. ඊළඟට අප්පියෙහි සංපයෝගෝ දුක්ඛෝ පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ. අප්‍රිය පුද්ගලයන් පමණක් නෙමෙයි. දැන් බොහෝ දෙනා මේක හඳුනාගන්නේ අප්‍රිය පුද්ගලයන්ගෙන් පුද්ගලයන් සමග මුසු වීම දුකයි, ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන්වීම දුකයි. අප්‍රිය පුද්ගලයෝ විතරක් නෙවෙයි පින්නතුනේ. අප්‍රිය අරමුණු, අප්‍රිය ධර්ම, අපේ ඇසට ප්‍රිය නොවන දේ අපට දකින්නට කැමති නැහැ. කනට ප්‍රිය නැති දේ අහන්න කැමති නැහැ. නාසයට ප්‍රියමනාප නැති දුර්ගන්ධය අපි ආග්‍රහණය කරන්න කැමති නැහැ. දිවට ප්‍රිය නැති රසය අපි රස විඳින්නට කැමති නැහැ. කයට ප්‍රිය නැති ස්පර්ශය, කටුක බව අපි ස්පර්ශ කරන්නට කැමති නැහැ. මනසට ප්‍රිය නැති ආරම්මන අපි අරමුණු කරන්නට කැමති නැහැ. එහෙනම් පුද්ගලයෝ පමණක් නෙමෙයි, ඉන්ද්‍රයන්ට අප්‍රිය අමනාප වූ ආරම්මණයන් ස්පර්ශ වීම දුක්ඛයක්. දැන් එතකොට අර පීලන දුක්ඛ, ਸੰతాප දුක්ඛ කියන කාරණා තමයි එතන වඩාම ප්‍රකට වෙන්නේ. අනිත් ලක්ෂණත් එහි තියෙනවා. සංකත විපරිණාම ලක්ෂණ තියෙනවා. නමුත් පීලන ਸੰతాප ලක්ෂණ එහි වඩා ප්‍රකට වෙනවා. ඊළඟට පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රිය පුද්ගලයන් පමණක් නෙවෙයි, ප්‍රිය අරමුණු අහෝසි වීම, නැතිව යාම. දකින්න කැමති දේ දකින්න නැති වෙනවා. අහන්න කැමති දේ අහන්න නැති වෙනවා. ආග්‍රහණය කරන්න කැමති සුගන්ධය ආග්‍රහණයට නැති වෙනවා. රස විඳින්නට කැමති රසය රස විඳින්නට නැති වෙනවා. කැමති ස්පර්ශය ස්පර්ශ කරන්නට නැති වෙනවා. කැමති ආරම්මණය මනසින් අරමුණු කරන්නට අවකාශ නැති වෙනවා. ඒ හැම එකක්මත් දුක්ඛයක්. එතන ඇති වෙන්නේ, එතන ප්‍රකට වෙන්නේ අර පීලන ਸੰతాප කියන දුක්ඛය. අවශේෂ ලක්ෂණත් එහි පවතිනවා. නමුත් අර ලක්ෂණ දෙකෙහි වඩාම ප්‍රකට වෙනවා. ඊළඟට යම් පිච්ඡං නලභති තම්පි දුක්ඛං. යමක් අපේක්ෂා කරනවද, ප්‍රාර්ථනා කරනවද, බලාපොරොත්තු වෙනවද, එය නොලැබී යාම මහත් වූ දුක්ඛයක්. එතනත් විශේෂයෙන් ප්‍රකට කරන්නේ පීලන ਸੰతాප දුක්ඛය වගේම
අර සංකත විපරිණාම දුක්ඛයත් එහි තියෙනවා. හේතු ප්‍රත්‍යයෙන් තමයි දේවල් හටගන්නේ. දැන් Taman දේවල් බලාපොරොත්තු වුණාට ඒක ලැබෙන්නේ නැහැ. ඇයි ලැබෙන්නේ නැත්තේ? අදාළ හේතු ප්‍රත්‍ය සම්පාදනය වෙලා නැති නිසා. එහෙම නැත්නම් දේවල් තිබුණා දැන් අනිත්‍ය නිසා විපරිණාමය නිසා අහෝසි වෙනවා. ඒ නිසා නොලැබී යනවා. එහෙමත් නැත්නම් ඒ අපේක්ෂා කරන දේ නොලැබීම නිසා මානසිකව සංతాපේ පීඩාව Tamanට දැනෙනවා. එතකොට මේ ලක්ෂණ හතරම පවතිනවා ප්‍රකට වෙනවා පීලන සංతాප ලක්ෂණ දෙක. නිසා යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං යමක් කැමැති වෙන දේ යම් කෙනෙකුට නොලැබෙනවා නම් කැමැති වෙන දේ කියන්නේ පුද්ගලයෙක් හෝ ද්‍රව්‍ය හෝ කියන එක විතරක් නෙමෙයි කැමැති වෙන අරමුණ. එහින් දකින්න කැමැති අරමුණ නැතිවීම දුක්ඛයක්. ඒතන පීඩාවක් සංతాපයක් ඇති වෙනවා. කනෙන් අහන්න කැමැති අරමුණ අහන්නට නැතිවීමෙන් පීඩාව සංతాපය ඇති වෙනවා. මේ විදිහට යමක් කැමති වෙනවා නම් ඒ නොලැබීම දුක්ඛය. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊට සංක්ෂිප්ත වශයෙන් සූක්ෂම දුක්ඛය පැහැදිලි කරනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන් ගත්තොත් සංක්ෂිප්තව ගත්තොත් සියල්ල කැටි කරලා ගත්තොත් පංච උපාදානස්කන්ධේ දුකයි. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා පංචස්කන්ධයක් පවතින. ඒ පංචස්කන්ධයමත් දුක්ඛ. ඇයි ඒවා හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නිසා විපරිණාම ලක්ෂණයෙන් යුක්ත නිසා සංతాප ලක්ෂණයෙන් පීලන ලක්ෂණයෙන් යුක්ත නිසා පංචස්කන්ධයමත් දුක්ඛය. හැබැයි මේ දුක්ඛය යලි යලි උපද්දවා ගන්නේ නඩත්තු කරගන්නේ පවත්වා ගන්නේ කුමක් විසින්ද? උපාදානය විසින්. රූපය දැඩිව උපාදාන කරගන්නවා ග්‍රහණය කරගන්නවා. වේදනාව සංඥාව සංඛාරය විඥානය මේවා උපාදාන කර ගැනීම නිසා තමයි යලි යලි හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. උපාදාන කරගත්තේ නැත්නම් අභාවයට ගියාම යලි හටගන්නේ නැහැ. මේ නාම රූප ධර්ම නැවත නැවත හටගන්නට ප්‍රධාන හේතුව තමයි තණ්හා උපාදානය. උපාදානය නිසායි භවය කියන්නේ හට ගැනීම සිද්ධ වෙන්නේ. ඒ භවය නිසායි ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු දුක් රැස නිර්මාණය වෙන්නේ. සබුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් මේ මහත් වූ දුක්ඛ ස්කන්ධය රඳා පවතින්නේ මේ පංචස්කන්ධය තෘෂ්ණාවෙන් උපාදාන කිරීම නිසා. ඒ නිසා කෙටියෙන් සලකා බැලුවොත් මේ සියලු දුක් රැසෙහි හට ගැනීම පැවැත්ම තීරණය වෙන්නේ උපාදානයේ මතයි. ඒ නිසා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ යනුවෙන් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෙන්න මේ ආකාරයටයි ආර්යයන් වහන්සේලා දුක හඳුනාගන්නේ කියලා තථාගතයන් වහන්සේ පැහැදිලි කළා. ඒ නිසා සාමාන්‍යයෙන් තිරසන් සත්වයින්ට පවා ගෝචර වෙන දුක්ඛ වේදනාව පමණක් දුක හැටියට හඳුනා ගත්තොත් සුඛ වේදනාවයයි අපේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන කාරණේ පිළිබඳව අපි තෘෂ්ණාවෙන් බැඳෙනවා. එතකොට ඇලීම් ගැටීම් මත, ලෝභ ද්වේෂ මත අපි දෝලණය වෙමින් උපාදානයේ මත සසර පවත්වනවා විනා සංස්කාර ධර්මයන්ගෙන් සසරින් ගැලවීමක්, ඈතර වීමක් ප්‍රකට වෙන්නේ නැහැ. සසරින් ඈතර වෙන්නට නම් සැපයි කියන කාරණයක්, දුකයි කියන කාරණයක් දුක්ඛ ධර්මයෝය, නිස්සාරු ධර්මයෝය, හිස් නිස්සාර ධර්මයෝය කියලා දකින්නට පුළුවන් වෙන්නට ඕනේ. ඒ ආර්ය දර්ශනය තමයි දුක්ඛාරය සත්‍ය හැටියට හඳුනාගන්නේ. ඒ ආර්යයන් වහන්සේලා දුක හඳුනාගන්නේ වේදනාව කියන සාධකයේ මත නෙවෙයි, සංකත පීලන විපරිණාම සංతాප කියන මේ කාරණා හතර, මේ ධර්මතා හතර පදනම් කොටගෙනයි ඒ ධර්මතා තුලින් අපිට දකින්නට පුළුවන් නම් සබ්බේ සංඛාරා දුක්ඛා, සියලුම සංස්කාර ධර්මයෝ දුක්ඛයෝය කියලා දකින්නට පුළුවන්. එසේ දකින තැනැත්තාට මෙහි සරු බවක්, වැදගත් බවක්, පැවැත්විය යුතු බවක්, දැඩිව උපාදාන කරගත යුතු බවක් පෙනෙන්නේ නැහැ. ඒ දැක්ම, ඒ අවබෝධය, ඒ ඥානය අවදි වෙනකොට මේ සියලු දුක්ඛ ස්කන්ධයන්, සියලු මේ පංචස්කන්ධය පිළිබඳ උපාදානයෙන් තොර වෙලා භව පැවැත්ම නිමා කරලා මේ දුක්ඛයෙන් නිදහස් වෙන්නට මඟ සැලසෙනවායි කියන බව තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මෙහි ඉතිරි කාරණා පිළිබඳව සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය පිළිබඳව වඩාත් විස්තර අපි ඉදිරි ධර්ම දේශනාවලදී පැහැදිලි කරගනිමු. අද දවසේ විශේෂයෙන් මේ දුක්ඛාර සත්‍ය පිළිබඳවයි අපි ප්‍රධාන කොට පැහැදිලි කරන්නට යෙදුනේ. මේ කරුණු මනවින් තේරුම් අරගෙන සියලු සංස්කාර ධර්මයන්ගේ දුක්ඛ ලක්ෂණය නුවණින් දකින්නට හැම දිනාටම ප්‍රඥාව අවදි වේවා.
ඒ සඳහා මේ අසු දහම් කරුණු මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මේ පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ පැල්මඩුල්ලේ අංක 3 නිවසේහි පදිංචි ජී.කේ.ටී. ගුණසේකර මහත්මයා සහ ඒ.ඩබ්ලිව්.පී. හේමකුමාරී මහත්මියත් දුලානී දියණියත් විසින් පින්කමේ ආරමුණ 2020 ජූනි මාස 24 වෙනි දිනට 29 වෙනි විවාහ සංවත්සරය සමරන ගුණසේකර මහත්මයාටත් හේමකුමාරී මහත්මියටත් ආශිර්වාද ලබා ගැනීම සහ ධර්මඥානය දියුණු කර ගැනීම ඒ වගේම මේ තුලින් ජනිත කරගත් කුසලයේ අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. පැල්මඩුල්ලේ පදිංචිව සිට වසර 33කට ඉහතදී මේ පරලෝ යන්නට යෙදුණු ගුණසේකර පවුලේ ජී.කේ. ගුණසේකර පියාණන්ටත් ඒ වගේම වසර 7කට ඉහතදී පරලෝ සැපත් වන්නට යෙදුණු ඒ.ඩී.කේ. ඩිංගිරි මණිකේ මෑණියන් වහන්සේටත් යටියන්තොට ගරාගොඩ පදිංචිව සිටි මීට වසර 19කට පෙර පරලෝ සැපත් වන්නට යෙදුණු හේමකුමාරී මහත්මියගේ පියාණන් වන ඒ.ඩබ්ලිව්. සිරිවර්ධන මහත්මයාටත් වසර 11කට පෙර මේ පරලෝ යන්නට යෙදුණු එම්.ඩබ්ලිව්. පොඩි හාමිනේ මෑණියන් වහන්සේටත් නිවන් සුව ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපවත් විවදාල අතිපූජනීය මහාචාර්ය රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේට අග්ගමහා පඬිත නායුනේ අරිය ධම්ම නායක ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම. ඒ වගේම දුලානි සෙව්වන්දේ දියණියගේ අනාගත දියුණුව ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කිරීම. දේශකයන්න් වහන්සේට සිය සමාධි ජාලයට සහ ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනා ඇති කරගෙන අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරනවා. සෑම දිනාටම කරුණා මෛත්‍රියෙන් ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය පින්කම ඒ ප්‍රඥාව දියුණු කරගන්න හේතු වෙනවා. තම තමනුත් ධර්ම ශ්‍රවණය කිරීම ප්‍රඥාව දියුණු වෙන පින්කම. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සියලුම කුසල් ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ඉහෙන් ආරක්ෂා කෙරෙත්වා. විවාහ ජීවිතයේ 29 වෙනි සංවත්සරය සමරන ගුණසේකර මහත්මයාටත් හේමකුමාරී මහත්මියටත් ඒ වගේම දුලානි සෙව්වන්දි දියණියටත් දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. ඒ වගේම ගුණසේකර මහත්මයාගේ ආදරණීය මව්පියන් හේමකුමාරී මහත්මියගේ ආදරණීය මව්පියන් ඇතුළු මේ පරලෝකීය සියලු ඥාතීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.